සුබදවසක් වේවා සියලු දෙනාටම. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන මාතෘකාව තමයි පුතේ සංඛ්‍යානය. සංඛ්‍යානයේ පාඩම් ගත්තොත් 10 11 ශ්‍රේණි වල ඉගෙනගෙන තියෙනවා. අනිවාර්යෙන් තාක්ෂණ වේදේ විෂයේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගත්තොත් බහුවර්ණ ගැටළු සහ දෙවනි පාර්ට් එකේ රචනා ගානක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ කරගන්න එක මාරම ලේසි. මොකද මේකේ පුරුව තියෙනවා ඔයගොල්ලන්ට. අලුත් පාඩමක් නෙමෙයි. මේ කියන්නේ උසස් පෙළට අලුතෙන් එකතු වුණු පාඩමක් නෙමෙයි ඔයගොල්ලන්ට මේ පාඩම. ඒ හින්දා අනිවාර්යෙන් මේක බලාගෙන යන්න ලකුණු පොදියක් අතේ තියන් යනවා හා සමානයි. සංඛ්‍යානය ගැන කතා කරොත් මුලින්ම මේ සංඛ්‍යානය කියන්නේ දත්ත එක්ක රැස් කිරීම. හරි? දත්ත එක්ක රැස් කිරීම. මේකෙදි මතක ඇති එක එක සංගණන පවත්වන ගම් වල ඔය ඉස්සර කාලේ අපි උළුව හොල ස්ටිකරයක් කරනවා. ඕවයින් තමයි මේ එකිනෙක ඌ මොකක් හරි දත්තයක් මන්ද පෝෂණ තත්ත්ව තියනවද? හරි. උසපියවල ප්‍රශ්න තියනවද? පාසලෙන් මතක ඇති. බරමයිනවා. ඔයවා විශ්ලේෂණය කරන්න තමයි අපි මේ දත්ත අර්ථකථනය කරන්නේ. මේ පාඩමෙන් ප්‍රධාන වශයෙන් දත්ත ගැන තමයි කතා කරන්නේ. දත්ත. හරිද? දත්ත කියලා අපි කියනවා. මේ දත්ත ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකකට කැඩෙනවා. අසමූහිත දත්ත අසමූහිත සහ සමූහිත කියලා කොටස් දෙකකට කැඩෙනවා. වෙන වශයෙන් මෙව්වයේ නිරූප්‍ය කියන්නේ. ඒ කියන්නේ අපි මාතය, මධ්‍යස්ථය, මධ්‍යයනේ අලුත් වචන නෙමෙයි. ඕවා ගැන තමයි කතා කරන්න හදන්නේ. මුලින්ම මේ අසමූහිත දත්ත කියන්නේ දත්තවල වෙන වශයෙන් තොරතුරු රැස් කිරීම. ඊට පස්සේ සමූහිත කියන්නේ මෙවුවා පිළිවෙලකට හදනවා. හරි පන්ති ප්‍රාන්තර මතක් කරගන්න. පන්ති ප්‍රාන්තර තුනක් ඉන්නේ සමූහිත විදියට. අපි මොකක් හරි සංගණනයක් කරොත් පාසලක නිකන් හිතුවොත් පාසලේ පන්තියක ළමයින්ගේ බර කිව්වොත් ළමයි 40 ඉන්න අපිට නිකන් සාමාන්‍ය විදිහට ලියලා දාන්න පුළුවන්. හැබැයි ඕක මුළු පාසලේම වුණොත් ළමයි 2000 3000ක් වගේ අමාරුනේ දත්ත ලියන්නේ. එහෙනම් මෙවුවා පිළිවෙලකට හදන්න ඕනේ. ඒ සඳහා අපි පන්ති ප්‍රාන්තර පාවිච්චි කරනවා. දත්ත සමූහිත කියන්නේ අන්න ඒ කාණ්ඩය. ඔය ටික තමයි මුලික හැදෙන්නේ මෙවුවාගේ නිරූප්‍ය අගයන් කියලා අපි මාතය, මධ්‍යස්ථය, මධ්‍යයනය හඳුන්වනවා. මුලින්ම අපි බලන්න හදන්නේ මේ අසමූහිත දත්තවල මාතය, මධ්‍යස්ථය, මධ්‍යයනය වගේ කාරණා හොයන හැටි. හරිද? එහෙනම් මාතය දන්නවා. මාතය කියන්නේ දත්ත පද්ධතියක වැඩිම වාර ගානක් යෙදී ඇති දත්ත. වැඩිම වාර ගානක් යෙදී ඇත දත්ත. හරි. එහෙනම් සංඛ්‍යාතය වැඩිම දත්තේට අපි කියනවා මාතය කියලා. මම නිකන් දත්ත ටිකක් ගත්තොත් 5යි 6යි 6යි 7යි 8යි. මෙන්න මේ කියන දත්ත සමූහයේ 5 කියන එක්කෙනා එකපාරක් ඉන්නවා. 6 එකපාරයි 6 එකපාරයි. එහෙනම් 6 ඔක්කොම දෙපාරයි 7යි 8යි. එහෙනම් වැඩිම වාර ගානක් යෙදීලා තියෙන්නේ 6. එහෙනම් මේ වෙලාවේ මෙන්න මේ කියන දත්ත පද්ධතියේ මාතය අපිට ලියන්න පුළුවන් 6 කියලා. හරිද? කොහොමද අපි මාතය කියලා හැඳින්වුවේ වැඩිම වාර ගානක් යෙදලා තියෙන පද්ධතිය දත්ත. ඊට පස්සේ මම මේ දත්ත සමූහයට තව කටක් දැම්ම කියලා හිතන්න. 6 ඒවත් දෙකක් තියෙනවා, 8 ඒවත් දෙකක් තියෙනවා. හරි සරල හින්ද සරසර ගානක් කරන් යමු. එහෙනම් 6 ඒවත් දෙකක් තියෙනවා නම් 8 ඒවත් දෙකක් තියෙනවා නම් මාතය කියන්නේ වැඩිම වාර ගානක් යෙදී දත්තේ නම් මේ දෙන්නම වැඩිම වාර ගානක් යෙදිලා. එහෙනම් මේ වගේ දත්ත පද්ධතියකට අපි කියනවා බහුමාත පද්ධතිය. එහෙනම් මෙන්න මේකේ බහුමාතයක් තියෙනවා. එහෙනම් බහුමාත කියලා කියනවා. එහෙනම් මෙතනදි මාතය වෙන්නේ 6 සහ 8. 6 සහ 8. එහෙනම් මාතය කියන්නේ ඔන්න ඕකට. හරිද? මේකේ වැදගත් වෙන්නේ මධ්‍යස්ථය සහ විශේෂයෙන්ම මධ්‍යයනය හොයන ගණන් වලදී තමයි අපි මූලිකත්වය දෙන්නේ. හරිද? මධ්‍යයනය කතා කරමු. මධ්‍යයනය කියන්නේ දත්ත මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. දත්ත x1, x2, x3, x4,
x5 මේ අසමූහිත දත්ත වෙනුවෙන් ඒ කියන්නේ වෙන වශයෙන් තියෙන දත්ත මෙච්චරක් තියෙනවා. හරිද? මේ දත්ත පද්ධතියේ මධ්‍යයනය හරි මධ්‍යයනය හොයන්න හදන්නේ. මධ්‍යයනය කියන්නේ මේ සියලුම දත්තවල එකතුව. සියලුම දත්තවල එකතුව. ඒ කියන්නේ x1 x2 x3 x4 බෙදීම මේ දත්ත ගණන දත්ත 1යි 2යි 3යි 4යි 5යි x5 ධන x5 බෙදීම 5. මෙන්න මෙහෙම තමයි අපි මධ්‍යයනය හොයන්නේ. මධ්‍යයනය ගැන තවදුරටත් කතා කරමු. හරිද? මම උදාහරණයකට එන්නම්. අපිට නිරන්තරයෙන්ම යෙදෙන ගණිතාකාර ටිකක් තියෙනවා. දත්ත සමූහයක් දීලා ඔය දත්ත සමූහයෙන් දත්ත වැලක් හදන්න කියනවා. ඊට අමතරව ප්‍රගණන ලකුණු යොදා ප්‍රගණන වගුවක් හදන්න කියනවා. හරිද? එහෙනම් මේ ප්‍රගණන ලකුණු මතකද? මෙන්න මෙහෙම 4යි 5යි. මෙන්න මේ වගේ කවුන්ට් කරලා ඒ කියන්නේ අසමූහිත දත්ත ටික පොඩි පිළිවෙලකට හදාගන්න එක තමයි මේ ප්‍රගණන වගුවෙන් කරන්නේ. හරිද? මෙන්න මේ සංකේත ටික තමයි ප්‍රගණන වගුවෙන් 1යි 2යි 3යි 4යි 5යි. මේවා දාලා හදන වගුවට මම උදාහරණයකින් හරියටම උදාහරණ ටිකකින් තමයි මේ පාඩම කරන්නේ. හරියටම ලේසි. හරිද? උදාහරණයකින් ඒක කරලා පෙන්නන්න. හරිද? හොඳට බලාගන්න. මොකද හරියට අල්ලගන්න මාර්ගම ලේසි, පට්ටම ලේසි. අනිවාර්ය ගානක් අනිවාර්ය ලකුණු ටිකක්. හරිද? පළවෙනි උදාහරණය. උදාහරණේ තියෙන්නේ පන්ති 20ක හරි දවසකදී පන්ති 20ක නොපැමිණි සිසුන්ගේ දත්ත ටිකක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. හරි? දත්ත සමූහයක් දීලා දෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට ඉස්සෙල්ලාම කියන්නේ මෙන්න මේ අමු දත්ත මේ මෙන් වශයෙන් ගත්ත දත්තනේ මේ පළවෙනි නිදසුන. හරිද? මෙන්න මෙහෙම දවසක පාසලක පන්තියක නොපැමිණි සිසුන් ගන්න තමයි තියෙන්නේ. පන්ති කිහිපය. හරි පන්ති 20ක. හරිද? පන්ති ගාන 20යි. දත්ත 20ක් තියෙන්න ඕනේ. මේකෙන් අපිට ගැටළු ආකාරයක් එන්න පුළුවන්. මෙහෙම අමු දත්ත ටිකක් දීලා මෙන්න මේ දත්ත වලින් දත්ත වැලක් නිරූපණය කරන්න. දත්ත වැලක් හදන්න. දත්ත වැල කියන වචනේ. හරි? දත්ත වැල. මේකෙන් දත්ත වැලක් හදනවා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හරියට බලාගන්න. මේ දත්ත සමූහය පිළිවෙලකට හදනවා. ඒ කියන්නේ එක්කෝ ආරෝහණ එක්කෝ අවරෝහණ මෙන්න මේ වගේ දීලා තියෙන පිළිවෙලක් නැති අමුදත්ත සමූහයක් ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට හදපුවාම අපි මේ දත්ත වලට කියනවා දත්ත වැලක් කියලා. මේ උදාහරණෙන් මේක ලේසියි අපිට. හරි? ඉතින් හරියට බලා ගන්න. එහෙනම් මේක අපි ආරෝහණ පිළිවෙල ලියමු. ආරෝහණ පිළිවෙල ලියුවොත් එන්නේ බිංදුවයි 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 බිංදුවයි. එකේව පහක් තියෙනවා. ඊට පස්සේ දෙකේවා පහක් තියෙනවා. දෙකේවා පහක් තියෙනවා. තුනේවා තුනක් තියෙනවා. ඊට පස්සේ හතරේවා එකක් තියෙනවා. පහේවා එකක් තියෙනවා. දැන් මම මේ හැදුවේ මෙන්න මේ පිළිවෙලට කියනවා ආරෝහණ. පොඩි එකෙන් ඉඳන් ලොකු එකට. එහෙනම් මෙන්න මේ අසමූහිත දත්ත ටික දත්ත වැලක් බවට පරිවර්තනය කරනවා. මේක ඔහොම අවරෝහණ පිළිවෙල ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ නම් ආපස්සට. ඒ කියන්නේ පහ ඉස්සෙල්ලා, පහේ දෙක ඉස්සෙල්ලා, හතර ඊට පස්සේ තුනේ සෙට් එක දෙක එක බිංදුව විදිහට අවරෝහණ පිළිවෙල ලියන්න පුළුවන්. එහෙනම් මේක තමයි එන්න පුළුවන් එක ආකාරයක්. අමු දත්ත ටිකක් දීලා දත්ත වැලක් නිරූපණය කරන්න. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ දත්ත වැලක් කියපු ගමන් මේ පිළිවෙලට නැති දත්ත ටික අවරෝහණ හෝ ආරෝහණ පිළිවෙලට හදන එක. තේරුණාද? ඊට පස්සේ මේකෙන් එන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නය බලමු. හරි. එහෙනම් මේ දත්ත පද්ධතියම දීලා අපිට ආයෙ අහන්න පුළුවන් ගණිතාකාරයක් තමයි
මේ දත්ත වලින් ව්‍යාප්ති වගුවක් හදන්න කියලා. දත්ත දීලා ව්‍යාප්ති වගුවක්. ව්‍යාප්ති වගුව. හරි. එහෙනම් මේ දත්ත සමූහයෙන් ව්‍යාප්ති වගුවක් හදන්න කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම නිරීක්ෂණ කියන්නේ xi කියලා අපි සංකේතයක් දෙනවා. ඒ කියන්නේ මේ වෙන වශයෙන් 2 1 බිංදුව 3 මේවා තමයි නිරීක්ෂණ කියන්නේ. හරිද? ඒ කියන්නේ 2 කී පාරක් යෙදিলা තියෙනවා. 1 කී පාරක් යෙදিলা තියෙනවා. ඕක ලස්සනට වහුවත කරන එක තමයි ව්‍යාප්ති වගුවේදී වෙන්නේ. එහෙනම් මෙතන 20 පාරක් තිබුණාට මේක ඇතුලේ ලියවිලා තියෙන්නේ බිංදුව 1 2 3 4 5 කියන ටික නේද? එහෙනම් ඔක කී පාරක් යෙදලා තියෙනවද කියලා බලන්න. මේක හදද්දී කප ප්‍රගණන ලකුණු දදා යන්න. ව්‍යාප්ති වගුව හදද්දී මේ කප ප්‍රගණන ලකුණු දදා යන්න කිසි අවුලක් නැහැ. එතකොට එහෙනම් 2 එක පාරක් තියෙනවා. 2 ඉස්සරහින් දාගත්තා. ඊට පස්සේ 1 තියෙනවා. 1 ඉස්සරහින් දාගත්තා. ඊට පස්සේ 2 1 බිංදුව 3 4 3ට 1යි 4ට 1යි බිංදු 2යි 2යි 1 2යි 2 1යි 5 1යි 2 1යි 5 1යි ඊට පස්සේ 3 1යි ඊට පස්සේ 2 1යි ආයේ 5 1යි ඊට පස්සේ 3 1යි ඊට පස්සේ 2 1යි 2 1 ගහන අනිත් පැත්තට ඊපස්සේ බිංදුවයි 1යි බිංදුවයි 1යි එහෙනම් මේ සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේ නිරීක්ෂණය එදී යටි වාර ගාන එහෙනම් බිංදුව කියන කෙනා ඉන්නවා 1යි 2යි 3යි 4යි මෙයා ඉන්නවා 5යි මෙයා ඉන්නවා 5යි මෙයා ඉන්නවා 1යි 2යි 3යි මෙයා ඉන්නවා 1යි මෙයා ඉන්නවා 2යි හරිද එහෙනම් අපේ මේ ව්‍යාප්ති වගුව හරිනම් මේ සංඛ්‍යාත තීරුව මොකද වෙන්න ඕනේ? එකතුව සමාන වෙන්න ඕනේ 20ට. ඇයි? බිංදුව මෙහෙම 1 2 3 කියලා ආයෙ වෙන වශයෙන් පන්ති 20ක දස්සනේ. තමර ගානේ. හරි. එහෙනම් 5යි 5යි 10යි. 3යි 1යි 4යි 2යි 6යි 16යි 4යි 20යි. එහෙනම් අපේ ව්‍යාප්ති වගුව හරි. එහෙනම් මේක තමයි කතන්දරේ දත්ත සමූහයක් දීලා දත්ත වැලක් හදනවා කියන්නේ දත්ත ටික පිළිවෙලට හදන එක. මේ දත්ත සමූහයෙන් අසමූහිත දත්ත ගැන තාම කතා කරන්නේ. හරිද? දත්ත සමූහයෙන් ව්‍යාප්ති වගුවක් හදනවා කියන්නේ මේ දත්ත ටික නිරීක්ෂණ සහ ප්‍රගණන ලකුණු තීරුවක් දාගෙන පිළිවෙලක් කරගන්න එක. දැන් මේක දිහා බලලා අපිට හරි ලස්සන කියන්න පුළුවන්. බිංදු වේවා තියෙනවා. පන්ති 4ක් තිබිලා තියෙනවා මේ ඉස්කෝලේ. ළමයි ඔක්කොම පැමිණිච්ච. මේ නොපැමිණි ගාන නොපැමිණි ගාන එක වෙච්ච පන්ති 5ක් තියෙනවා. ඒක පිළිවෙලයි නේද මේක මෙහෙම තියෙනවට වඩා. ඔන්න ඕක තමයි ටික ටික අපි ඉස්සරහට එන්නේ. හරි අපි ඊට පස්සේ තවත් ගැටලුවක් උදාහරණ ගැටලුවකින් තව තියරියක් අල්ලමු. මේක තමයි ලේසිම ක්‍රමය. ගැටලු වලින් තියරිය අල්ලන්න, ගැටලු වලින් විස්තර කරගන්න යන්න. හරි? හරි ඊළඟට කතා කරන්න හරි මධ්‍යයනය ගැන. මධ්‍යයනය ගැන අපසරිය මුලින්ම කිව්වා. මධ්‍යයනය කියන්නේ අසමූහිත දත්ත ව්‍යාප්තියක් නම් දත්තවල වෙන වශයෙන් එකතුව බෙදීම දත්ත ගන්නනේ. හරි. දැන් අර නොපැමිණි පන්ති ගාන තිබ්බනම් නොපැමිණි පන්ති ළමයි ගාන එකතු කරන්න වෙනවා. හරිද? නොපැමිණි සිසුන් සංඛ්‍යාවනේ වගේ ප්‍රස්තාර තිබ්බේ වගේ තිබ්බේ. හරිද? එහෙනම් එතන එහෙම එකතු කරන්න පුළුවන්. එකතු කරලා දීර්ඝව හදන්න පුළුවන්. හැබැයි දැන් අපි ඒක සාරාංශ කරගත්තනේ මේ වගේ. මේ වගේ කරගත්තාම පිළිවෙලක් තියෙනවා. මේ වගේ පිළිවෙලට හදාගෙන ඊට පස්සේ මධ්‍යයනය ගැන කතා කරන්න හදන්නේ. මෙතනදී අපි ගත්තොත් ගානට එන්න කලින් පොඩ්ඩක් වටපිටාව දත්ත සමූහයක් තියෙනවා. දත්ත තියෙනවා x1 x2 එහෙම කිය xn දක්වා. හරිද? x1 කියන දත්තය f1 ප්‍රමාණයක්. ගැටලුවක් නැහැ. සංඛ්‍යාවේ f1 ප්‍රමාණය. මොකක් හරි දක්වමු. මේක f2 ප්‍රමාණයක්. මේක fn ප්‍රමාණයක් විදිහට තියෙනවා කියලා හිතන්න. ඒ කියන්නේ මෙතන 5 තියෙනවා මෙතන 2 තියෙනවා කියලා හිතන්න. ඒකේ තේරුම 5 කියන දත්තය දෙපාරක් යෙදිලා. එහෙනම් එකතු කරන්න ඕනේ මධ්‍යයනය ගද්දි 5 දෙපාරක් නේද? 5 එකතු කිරීම 5. ඊට පස්සේ අපි හිතුවොත් මෙතන 5 තියෙනවා මෙතන තියෙනවා 10. ඒකේ තේරුම 5 කියන දත්තය 10 පාරක් යෙදිලා කියන එක. එහෙනම් මොකද කරන්න ඕනේ? 5 කිය එකතු කරන් යන්න ඕනේ. ඔය 5 10 පාරක් එකතු කරත් එන උත්තරේ 5 10න් ගුණ කරත් එන උත්තරේ එකයි නේද?
එහෙනම් මේ වගේ වෙලාවට අන්න අර දත්ත සෙට් එකේම එකතුව එකපාරට අපි ගුණිතයක් විදිහට ගන්න පුළුවන් xi ගේ fi ගේ හරි මෙන්න මේ කියන නොපැමිණි සිසුන් පන්ති ගාන හරිද මේ තීරු දෙකේ ගුණිත වගුවක් හදාගෙන අපි මෙයාට xi කියලා නමක් දෙනවා මෙයාට fi කියලා නමක් දෙනවා එහෙනම් මෙයා අපි අලුත් තීරුවක් xi fi කියලා නම් කරනවා මෙන්න මේ තීරුව හදා ගන්නවා මේ තීරුව ලැබෙන්නේ මේ දෙන්නගේ ගුණිතයෙන් එහෙනම් xi fi x2 f2 xn fn හරි ඊට පස්සේ මේ ටිකේ එකතුව ගත්තා අර දත්ත සේරගෙම එකතුව ගත්තාත් එකයි නේද ලේසි එහෙනම් එකතුවක් අපි නිරූපණය කරනවා සිග්මා හරිද සිග්මා සංකේතයෙන් අපි එකතුවක් මේවා කරන්නේ f xi x සමානයි 1 ඉඳන් x සමානයි n දක්වා කියලා කියනවා xi කියන දත්තය fi කියන දත්තයේ ගුණිතය මෙන්න මෙයා x ගේ 1 ඉඳන් n වෙනකන් අපි එකතු කරා කියන එක තමයි මේකේ තේරුම. හරි? සිග්මා x සමානයි 1 ඉඳන් n දක්වා fi xi. මේක කියන්නේ මේ ගුණිත තීරුවේ එකතුව ඊට පස්සේ මෙතන ලියනවා සිග්මා x සමානයි 1 ඉඳන් x සමානයි n දක්වා fi. ඒ කියන්නේ සංඛ්‍යාත තීරුවේ එකතුව. හරි එහෙනම් මෙන්න මෙහෙම සාරාංශ කරගත්තාම දත්ත ටික අපිට මධ්‍යණය ලියන්න පුළුවන් x bar කියලා x bar කියන්නේ සිග්මා fi xi බෙදීම සිග්මා fi කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන් මධ්‍යණය සඳහා අසමුහිත දත්ත ටික සංඛ්‍යාත සහිත තියෙනවා නම් මධ්‍යණය හොයන්නේ ඒ දත්තය සංඛ්‍යාතයෙන් ගුණ කරලා xi fi තීරුවක් හදාගන්නවා. හදාගෙන ඒ xi fi තීරුවේ එකතුව ලබාගෙන දත්ත සංඛ්‍යාවෙන් බෙදනවා. දත්ත සංඛ්‍යාවෙන් මේ පැතිරිය කොහොමද එකතුනේ? හරි ඒක තමයි කියන්නේ සිග්මා කියන්නේ එකතුවක් නිරූපණය කරන සංකේතය. එකතුවක් නිරූපණය කරන සංකේතය. එහෙනම් මේකෙන් අපිට මධ්‍යණය ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි අර ගාන දෙක ගියොත් ඒ ගානේ තියෙන්නේ නොපැමිණි සුළු ගාන බිඳුව වෙච්ච පන්ති 4යි. එහෙනම් මේකෙන් අපි fi xi තීරුවක් හදාගමු. හරි ඒ කියන්නේ බිඳුවේ 4ක් බිඳුවයි. ඒ කියන්නේ බිඳුව ලිව්වා කියලා අගයක් නැහැ. එහෙනම් එකේව 5ක් 5යි. දෙවරක් 5 10යි. තුන්වරක් 3 9යි. හතරවරක් 4යි. පස්වරක් 2 10යි. හරි එහෙනම් මේ සෙට් එකේ එකතුව අපිට එනවා 38ක්. මෙතන එකතුව අපි දන්නවා 20යි කියලා. හරි එහෙනම් මෙන්න මේ දත්ත සමූහයේ මධ්‍යණය හොයන්න කිව්වහම පළවෙනි පියවර තමයි අපි fi xi තීරුවක් හදාගත්තා. fi xi තීරුවක් හදාගෙන ඊට පස්සේ ඒ fi xi තීරුවේ එකතුව ලබා ගත්තා. අපි දන්නවා මධ්‍යණය කියන්නේ x bar sigma fi xi බෙදීම sigma fi කියලා. එහෙනම් අපිට මධ්‍යණය මෙතනින් ගන්න පුළුවන් 38 බෙදීම 20. හරි. පියවර ටික විතරක් බලන්න. හරි අසමමිත දත්ත සමූහයක සංඛ්‍යාත වගුවක් එක්ක මධ්‍යණය හොයද්දී fi xi තීරුවක් ගහ ගැනීම අනිවාර්යයි. මෙච්චර. ඊට පස්සේ මෙන්න මේ සමීකරණ ආදේශ කරලා ඔයාලට මධ්‍යණය හොයාගන්න පුළුවන්. මේ උදාහරණයෙන් මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ උපකල්පිත මධ්‍යණය ඇසුරෙන් මධ්‍යණය හොයන හැටි. සංඛ්‍යාත පද්ධතියේ දත්ත පද්ධතියේ මධ්‍යණය දැන් හොයන්න හදන්නේ උපකල්පිත මධ්‍යණය ඇසුරෙන්. Tamanට ගානේ කියන්න පුළුවන් සමහර විට උපකල්පිත මධ්‍යණය ඇසුරෙන්ම හොයන්න කියලා. එතකොට ආය අනිත් කලින් ක්‍රමයට හොයාලා බෑ. හරිද? එතකොට මෙන්න මේකෙදි අපි xi කියන්නේ දත්ත ටිකනේ. නිරීක්ෂණනේ. මෙන්න මෙහෙම අපි නිකවට හිතමු xi කියලා කෙනෙක් ඉන්නවා. මෙයා x1 x2 x3 xn කියලා යනවානේ. හරිද? xn කියලා යනවා. මේකෙදි සාමාන්‍යයෙන් දැන් අපි මධ්‍යණයක් ගත්තාම අර නිරීක්ෂණයක මොකක් හරි අගයක් වෙන්නේ අතරතුර අගයක් වෙන්නේ. මේකෙදි අපි එක්කෙනෙක් තමයි වෙන්නේ කියලා උපකල්පනය කරනවා. අපි නිකන් සාධාරණ වශයෙන් මේ හරි xi කියලා කෙනෙක්ව දාලා
මෙන්න මෙයා තමයි මධ්‍යයනය කියලා හිතමු. මේක මධ්‍යයනය මේ හරිය තියෙනවා. එයාට අපි නමක් දෙනවා A කියලා. හරිද? A කියලා නමක් දෙනවා. මේකෙදි අපි අපගමනය කියන අලුත් වගුවක් හදා ගන්නවා D. හරි. මේ සම්මත අපගමනය කියලා මෙයාට කියනවා. ඒ කියන්නේ අපි උපකල්පනය කරන එක්කෙනාගෙන් අනිත් නිරීක්ෂණය කොච්චර වෙනස් වුණාද කියලා. හරිද? කොච්චර වෙනස් වුණාද කියලා තමයි හොයන්නේ. එහෙනම් මේකෙදි D සමානයි xi ඍණ a. a කිව්වේ කවුද? උපකල්පිත මධ්‍යයනය. මධ්‍යයනය. හරි. එහෙනම් මෙතන අගය xi යාගයක් a නේ. මෙයා බිඳුව. එහෙනම් මෙයාගෙන් කොච්චර මෙයාලා වෙනස් වුණාද කියලා තමයි අපි හොයලා බලන්නේ. හරිද? එහෙනම් මෙතනදී x2 ගෙන් අඩු කරන්න ඕනේ a. මෙතනදී x1 ගෙන් අඩු කරන්න ඕනේ a. දැන් අපි මේක පිළිවෙලකට හදාගන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ අඩු දත්ත. මෙයාට සාපේක්ෂව අඩු ඒවා උඩින් ඉන්නේ වැඩි ඒවා යටින් ඉන්නේ. එහෙනම් මෙව්වල අගය ඍණ. හරිද? මෙයාලගේ අගය ඍණ. ඊට පස්සේ මෙතන මේ හරිය දත්ත ටික අපි ලැබුවොත් මෙතන එන්නේ xn ඍණ a. අපි සලකන උපකල්පනය කරන එක්කිනාට වඩා මෙයාලගේ අගයන් ධන වැඩි. එහෙනම් මේ දත්ත ටික අපිට ධන කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ di තීරුවක් හදාගත්තනේ. di තීරුවක් හදාගත්තට පස්සේ ඊට පස්සේ මෙතන di අපිට ඓක්‍යයක් ගන්න පුළුවන්. di ට ඓක්‍යයක් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ධන හෝ ඍණ වෙන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙතන ලියනවා සිග්මා di කියලා. මේ අමුදත්ත ටිකක නෑ. සංඛ්‍යාවක් නෑ. සිග්මා di. මෙතන දත්ත ටික එකතු වෙනවා n කියලා. එහෙනම් අපි මධ්‍යයනය ලියනවා උපකල්පිත මධ්‍යයනය එකතු කිරීම සිග්මා di බෙදීම n දත්ත සංඛ්‍යාව කියලා. මෙන්න මෙහෙම තමයි මධ්‍යයනය හොයන්නේ. හරිද? මේකෙදි මතක තියාගන්න මෙන්න මෙතන ධන සහ ඍණ වෙන්න පුළුවන්. ඇයි? සිග්මා di ට ධන උත්තරයක් ලැබෙන්න පුළුවන්, ඍණ උත්තරයක් ලැබෙන්න පුළුවන්. ඇයි? සිග්මා di කියන්නේ මේ සෙට් එකේම එකතුනේ. මේ ඔක්කොගේම එකතුව. හරි. මේ පැත්තට පොඩ්ඩක් බර වැඩි වුණොත් අවසාන උත්තරය ඍණ වෙනවා. එතන ඍණ වුණොත් මෙතන ඍණ වෙනවා. හරි. ඔච්චරයි කතන්දරේ. එහෙනම් මම උදාහරණයක් බැලුවොත් අපිට දත්ත ටිකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම xi 435 439 440 442 443 445 සංඛ්‍යා ලඝුවක් නැහැ. සංඛ්‍යා ලඝුවක් නැති අවස්ථාවල එහෙනම් උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් මධ්‍යයනය හොයන්න කියලා කියනවා. එහෙනම් අපි උපකල්පිත මධ්‍යයනය මේකේ ගමු 440. එයාව කොටු කරගන්න. එයාට a තමයි එයාට කියන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපගමනය හොයන්න ඕනේ නේද? අපගමනය කියන්නේ d. d කියන්නේ මෙයාගෙන් මෙයාලා කොච්චර වෙනස් වුණාද? එහෙනම් 439 440ක් අඩු කරොත් මෙතන ඍණ 1යි. මෙතන ඍණ 5ක් වෙනවා. එයි අපි මේ අපගමනය කියන්නේ xi ඍණ a. ඔකනේ කතන්දරේ. ඊට පස්සේ මෙයාලගේ වෙන්නේ මෙයාගෙන් මෙයා 2යි 3යි 5යි. එහෙනම් දැන් සිග්මා di ගන්න ඕනේ. සිග්මා di කියන්නේ මේ සෙට් එකේ එකතුව. එතකොට මේ ඍණ 5ට අන 5 කැපෙනවා. 3 2 5යි ඍණ 1යි 4යි. මෙයා එනවා 4ක්. මෙතන එනවා දත්ත කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මධ්‍යයනය අපිට ගන්න පුළුවන් මේ සමීකරණයෙන් 440 ධන 4 බෙදීම 6 කියලා. 440 ධන 4 බෙදීම 6 කියලා උත්තරේ 440.6යි 6යි.
ලස්සන වෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් දත්ත ටිකක් සංඛ්‍යාත්මක වුණ නැති අවස්ථාවක මධ්‍යයනය උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් හොයන්න කිව්වොත් එක්කෙනෙක් උපකල්පනය කරගන්නවා. එයාට සාපේක්ෂව කොච්චර වෙනස් වුණාද කියලා බලනවා. ඊට පස්සේ ඒ මධ්‍යයනය සමානයි a ධන සිග්මා di n කියන සමීකරණය අපි දන්නවා. මෙයාට ආදේශ කරපුවාම අපිට උත්තරයකට යන්න පුළුවන්. හරිද? එහෙනම් ඊළඟට අපි බලමු මේකට සංඛ්‍යාත වගුවකුත් ඇඩ් වුණොත් මොකද වෙන්නේ කියලා. ගැටලු ගන්න. එතකොට මොකද වෙන්නේ? සිග්මා fi di කියලා වගුවක් ලැබෙනවා. උදාහරණයෙන්ම කියන්නම්. උදාහරණේ අපිට දත්ත වගුවක් දීලා තියෙනවා. හරිද? සංඛ්‍යාතයක් තියෙනවා. මෙහෙම තමයි යන්නේ. මේක හරියට බලන්න. සංඛ්‍යාතයක් දීලා තියෙනවා. අපිට කියනවා උපකල්පිත මධ්‍යයනය 3 කියලා ගන්නලු. උපකල්පිත මධ්‍යයනය 3 කියලා ගන්නලු. මෙන්න මෙයා උපකල්පිත මධ්‍යයනය විදිහට ගන්නලු. අරගෙන මෙයාගේ මධ්‍යයනය හොයන්නේ. එහෙනම් උපකල්පිත මධ්‍යයනයක් ගත්ත ගමන් ඉස්සලාම මොකද කරන්න ඕනේ? අපගමන තීරුවක් හදා ගන්න ඕනේ. මේ කියන්නේ xi ඍණ n. එහෙනම් මෙයා 3යි. හරි. එහෙනම් මෙතන මෙයාට සාපේක්ෂව බිඳුවයි. ඊටසේ 2න් 3 ඍණ 1යි. 1න් 3 ඍණ 2යි. මෙයා ඍණ 3යි කියලා අපිට එනවා. ඇයි මෙයාගෙන් මෙයා කොච්චර වෙනස් වෙනවද? මේ di තීරුව ගන්න. ඊට පස්සේ මෙතන 4න් 3ක් 1යි 5න් 3ක් 2යි. එහෙනම් මේ අපගමනය ගහගත්තාට පස්සේ අර කලින් වගේම තමයි මේ සංඛ්‍යාතයක් ආවොත් fi di එයා කීපාරක් තියෙනවා. ඒ වගේ මෙතන තව එකක් එනවා. එහෙනම් fi di කියලා. කලින් fi xi වගේ. හරිද? මෙතන fi di කියලා එක්කෙනෙක් කියනවා. ඒ කියන්නේ 4 වරක් ඍණ 3 ඍණ 12යි. 5 වරක් ඍණ 2 ඍණ 10යි. 5 වරක් ඍණ 1 ඍණ 5යි. ඔහොම අගයන්ටි කියනවා 3 වරක් බිඳුව බිඳුවයි 1 වරක් 1යි 2 වරක් 2 4යි කියලා. බලන්න මං කිව්වේ ධන ඍණ දෙකල්ලොම ඉන්නවා. ධන ඍණ දෙගොල්ලොම ඉන්නවා. හරි. ඊට පස්සේ අපි සිග්මා fi di ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සෙට් එකේ එකතුව. 4යි 1යි 5යි මේ දෙන්න කැපුණාම අපිට ඉතුරු වෙනවා ඍණ 22ක්. ඍණ 22ක් එනවා සිග්මා fi di කියලා. එහෙනම් උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් මෙන්න මේ වගේ සංඛ්‍යාත වගුවක් සහිත දත්ත සමූහයක් දුන්නොත් මධ්‍යයනය කියන්නේ x බාර් කියලා ගත්තොත් x බාර් සමානයි a ධන සිග්මා fi di යට සිග්මා fi සංඛ්‍යාත තීරුවේ එකතුව මෙන්න සමීකරණය. එහෙනම් අපි දන්නවා හරිද? මේ සෙට් එකේ එකතුව දත්ත කීයක්ද? 20යි. දත්ත 20යි. එහෙනම් මේ සෙට් එකේ එකතු වෙනවා 20ක් කියලා. මෙතන තියෙන්නේ ඍණ 22ක්. එහෙනම් සුළු කිරීම කරොත් මම මෙතන සුළු කිරීම කරන්නම්. එහෙනම් හදාගත්ත අය උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් x බාර් සමානයි a ධන සිග්මා fi di යට හරියට ගන්න බලාගන්න. සිග්මා fi di යට සිග්මා fi. හරිද? සිග්මා fi. එහෙනම් a කියලා අපි ගත්තේ 3. මෙතන අපි කිව්වා මෙයාගේ ඍණනේ. එහෙනම් මෙතන ඍණ 22 බෙදීම 20. 22 බෙදීම 20 උත්තරයක් එනවා 1.9යි කියලා සුළු කරපුවාම මෙන්න මෙහෙමයි උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් හොයන ගණන් ආවොත් හදන්නේ. හැම උදාහරණයකින්ම ගාන හදන්න යනවා. හරිද? ගාන කියුවා ගාන පිළිවෙලට හැදුවා. ඕක තමයි කතන්දරේ. හරිද? බොරුවට සිද්ධාන්ත කරන්න වෙලාව වරන් නැහැ. ලොකු තේරුමක් නැහැ. ගානෙන් සිද්ධාන්තය අල්ලගන්න. හරිද? කොටස් කිහිපයයි තියෙන්නේ. ඊළඟ උදාහරණයට යන්න. ඊට පස්සේ පොඩි කරුණක් කියන්නම්. අසමූහිත දත්ත ව්‍යාප්ති වල මධ්‍යස්ථය. දැන් හරි මධ්‍යයනනේ කතා කරේ. උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් සහ සාමාන්‍ය විදිහට මධ්‍යයනය හොයන හැටි කතා කරා. දැන් මධ්‍යස්ථය පොඩ්ඩක් විස්තර කරන්න. මධ්‍යස්ථය. හරිද?
මේ මධ්‍යස්ථය ගැන කතා කරන්න නම් දත්ත පද්ධතියේ ඉස්සෙල්ලාම අංක 1 දත්ත සමූහය ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට තියෙන්න ඕනේ. පිළිවෙලකට හදා ගන්න ඕනේ. මේව හදාගත්තාම දත්ත ගාන ඔත්තේ වෙන්නත් පුළුවන්, ඉරට්ටේ වෙන්නත් පුළුවන් නේද? ඔත්තේ වෙන්නත් පුළුවන්, ඉරට්ටේ වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ඔත්තේ සහ ඉරට්ටේ අනුව මධ්‍යස්ථය හොයන හැටි වෙනස් වෙනවා. මම ගත්තොත් ඉස්සෙල්ලාම දත්ත ගණන ඔත්තේ විට. හරිද? දත්ත ගාන ඔත්තේ විට. ඒ කියන්නේ දත්ත අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. හරි? මධ්‍යස්ථය කියන්නේ මැද පිහිටනා කියන්නේ. එහෙනම් දෙපැත්තෙන් කප කපා ආවොත් ඉතුරු වෙනවා මෙයා. හරි ලස්සන තේරෙනවද? මේ දත්ත ඔත්තේ සංඛ්‍යාවක් ඇති විට. එහෙනම් දත්ත ඔත්තේ සංඛ්‍යාවක් ඇති විට මධ්‍යස්ථය හොයන්නේ මේ දත්ත ගාන කීයද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මධ්‍යස්ථය හොයන්නේ දත්ත ගණන එකතු කිරීම 1 බෙදීම 2 වැනි ස්ථානයේ අගය. හරිද? හැම එකක් ලියනවා දත්ත ගාන එන්නම් n ධන 1 බෙදීම 2. මේකේ හැටියට දත්ත ගාන කීයද? 5යි. 5 ධන 1 බෙදීම 2. 6 බෙදීම 2 සමානයි 3 වෙනි ස්ථානය. මෙතන මෙයක් 3 වෙලා මෙයක් 3 වෙලා ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. හරිද? 3 වෙනි ස්ථානයේ පිහිටි අගයට තමයි අපි කියන්නේ මධ්‍යස්ථය කියලා. හරිද? මම දත්තට මේ වෙනස් කරමු. 6 7 8 9 10 1 2 3 4 5යි. නේ? තුන් වෙනි ස්ථානය 1යි 2යි 3යි. එහෙනම් මෙන්න මෙයා තමයි මධ්‍යස්ථය වෙන්නේ. පොඩි ගානක් තිබ්බොත් දෙපැත්තෙන් උමනේ වල කරන්නේ. ඉතුරු වෙනවා. හැබැයි මේක තමයි ක්‍රමය. ඔත්තේ නම් දත්ත ගණන ධන 1 බෙදීම 2 වැනි ස්ථානයේ පිහිටි අගය තමයි අපි මධ්‍යස්ථය කියන්නේ. ඊට පස්සේ දත්ත ගණන ඉරට්ටේ විට. හරිද? දත්ත ගාන ඉරට්ටේ විට අපි දත්ත ටිකක් ගමු. 5 6 7 8 9 10 කියලා. දත්ත කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. නිකන් දෙපැත්තෙන් කපන් ආවොත් මැද පිළිගන්න එක්කෙනෙක් නැහැනේ. මැද පිළිගන්න එක්කෙනෙක් නැහැ. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවට මධ්‍යස්ථය හොයන්නේ දත්ත ගණන n කියලා මම ගන්නවා. දත්ත ගණන n නම් n බෙදීම 2 වැනි ස්ථානයේ අගය. හරිද? වැනි ස්ථානයේ අගය. එකතු කරන්න ඕනේ n බෙදීම 2 ධන 1 වැනි ස්ථානයේ අගය. එකතු කරලා දෙන්නේනේ බෙදන්න ඕනේ දෙකකින්. මෙන්න මෙහෙම තමයි මධ්‍යස්ථය හොයන්නේ. දත්ත ගාන ඉරට්ටේ නම් අපි කරන්නේ n බෙදීම 2 වැනි ස්ථානයේ අගයට එකතු කරනවා n බෙදීම 2 ධන 1 වැනි ස්ථානයේ අගය එක බෙදනවා දෙකකින්. මේක හැටියට n කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 බෙදීම 2 වැනි ස්ථානය. 6 බෙදීම 2 3 නෙමෙයි ගන්නෙ. ධන 6 බෙදීම 2 ධන 1 ස්ථානය. බෙදීම 2. එහෙනම් 6 බෙදීම 2 කියන්නේ 3යි. 3 වැනි ස්ථානයේ ඉන්නේ කවුද? 1යි 2යි 3යි. මෙන්න මෙයා. 7. යාට එකතු කරන්න ඕනේ 6 බෙදීම 2 3යි 3යි 1යි 4යි. 4 වැනි ස්ථානයේ ඉන්න දත්තේ 1යි 2යි 3යි 4යි 8යි. ඒ දෙන්න දෙකකින් බෙදන්න ඕනේ. කියන්නේ 15 බෙදීම 2 කියන එක්කෙනා තමයි අපිට මධ්‍යස්ථය කියලා ගන්න පුළුවන්. හරිද? එහෙම තමයි අසමූහිත දත්තවල මේ රූපය අගයන් ටික හොයන්නේ. මේ ටික සාකච්ඡා කරලා
ඉවරයි උදාහරණයක් එක්ක. ඊළඟට අපි කතා කරන්න හදන්නේ සමූහිත සංඛ්‍යාත දත්ත ව්‍යාප්ති ගැන. හරිද? ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර සහිත දත්ත ව්‍යාප්ති. සමූහිත වලට වඩා ටිකක් සංකීර්ණයි. මේකෙදී මෙන්න මෙව්වට තමයි අපි පන්ති ප්‍රාන්තරයක් කියන්නේ. මොකක් හරි රේන්ජ් එකක් 38 ඉඳන් 40 දක්වා 41 ඉඳන් 43 දක්වා. ඔන්න ඔය වගේ ආකාරයකට අපි කියනවා පන්ති ප්‍රාන්තර කියලා. හරිද? මේකෙදී මේ පන්ති ප්‍රාන්තරයක් ගත්තාම මෙන්න මෙයා සහ මෙයා ඕන මේක ඉහළ ඉන්න එක්කෙනා පහළ ඉන්න එක්කෙනා කියලා කියනවා අපි. මෙන්න මෙයාට කියනවා මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. ඊට පස්සේ මෙයාට කියනවා පහළ සීමාව. දැන් මේ පන්ති ප්‍රාන්තරය ගත්තොත් 38 40 41 43. හරිද? 40 41 අතර ગેප් එකක් තියෙනවා. හරිද? එහෙනම් අපි පන්ති මායිම කියලා හේකුත් අර්ථ දක්වනවා. පන්ති මායිම කියන්නේ පන්ති ප්‍රාන්තරය වෙනවා පුතේ. මෙන්න මෙහෙම පන්ති ප්‍රාන්තර දෙකක් ගත්තාම මෙන්න මෙයාගේ පහළ මායිම කියලා හිතමු අපි. මෙයාගේ පහළ මායිම කියන්නේ මෙන්න මේ හරියෙන් ඉන්න ඕනේ කියනවා. එහෙනම් එයා ලැබෙන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවයි මෙයාගේ ඉහළ සීමාවයි එකතු කරලා දෙකින් බෙදපුවා. හරිද? ඒ කියන්නේ පන්ති මායිම කියන්නේ මේ දෙන්න අතර මැදාගය. මේ දෙන්න අතර මැදාගය. හරිද? එහෙනම් ඒ කියන්නේ මේක මායිම් දාලා හදාගත්තොත් 38 එහෙමම තියමුකෝ. මම මෙයාගේ මායිම් ලියන්නම්. මෙයාගේ මායිම වෙන්නේ 40.5. එතකොට මෙයාගේ මායිම වෙන්නේ 40.5. මෙයාගේ ඉහළ මායිම මෙයාගේ පහළ මායිම වෙනවා. හරිද? මෙයා 43. 43 නෙමෙයි මෙයා වෙනස් වෙනවා. මම මේ උදාහරණ ගත්ත හින්දා මේ දෙන්නව ගන්නවා. එහෙනම් මායිම කියන්නේ සලකන ලද පන්ති ප්‍රාන්තරයක පහළ මායිම නම් එහෙමයි ඉහළ මායිම නම් එහෙමයි. එහෙනම් මෙයාගේ පහළ මායිම මෙයාගේ ඉහළ මායිම බවට පත් වෙනවා. හරිද? ඕක තමයි මායිමේ කතන්දරේ. මායිම කියන්නේ මේ දෙන්නගේ මැදාගය. මේ දෙන්නගේ මැදාගය. හරි. ඒ කියන්නේ 40 දන 41 බෙදීම දෙක වගින් මෙයාගේ මායිම ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ පහළ මායිම මෙයාගේ ඉහළ මායිම මේ විදිහටම අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා පන්ති ප්‍රාන්තරයක තරම ගැන. තරම ගැන. හරි. ඒ තරම කියන්නේ පන්ති ප්‍රාන්තරයේ විශාලත්වය. පන්ති ප්‍රාන්තරයේ විශාලත්වය. පන්ති ප්‍රාන්තරයේ තරම සීමා වලින් සහ මායිම් වලින් Tamanට කැමති දෙයකට විභාග කරන්න පුළුවන්. තරම මායිමෙන් කියනවා නම් ඉහළ මායිම අඩු කිරීම පහළ මායිම. එහෙනම් මේකේ හැටියට මෙන්න මේ පන්ති ප්‍රාන්තරය ගමු. මෙයාගේ ඉහළ මායිම එහෙනම් පහළ මායිම 40.5යි ඉහළ මායිම 43.5යි කියලා වෙනස් වෙන්නේ. මෙයා ඇයි මෙයාට 44 එකතු කරලා දෙකෙන් බෙදුවාම මෙයා එනවා. 41ට 40 එකතු කරලා දෙකෙන් බෙදුවාම මෙයා එනවා. එහෙනම් මේ මායිම් ටික හදාගත්තා. මෙන්න ඉහළ මායිම මෙන්න පහළ මායිම. හරිද? එහෙනම් මේ දෙකේ වෙනසින් අපිට තරම වෙනවා 43.5න් 40ක් අඩු කරන්න ඕනේ. 43.5න් අඩු කරන්න ඕනේ 40.5. උත්තරේ එනවා 3යි කියලා. මේ පන්ති ප්‍රාන්තරයටම අපි තරම සීමා වලින් ඉදිරිපත් කරනවා නම් සීමා වලින් තරම හොයනවා නම් හොයන්නේ ඉහළ සීමාව අඩු කිරීම පහළ සීමාව එකතු කිරීම එක. එහෙනම් මේකේ ඉහළ සීමාව කවුද 43යි. අඩු කිරීම පහළ සීමාව 41යි. එකතු කිරීම 1. 43 41ක් 2යි 1යි 3යි. තරම කොහොම කරත් සමාන වෙන්නේ බෑ. ඒ හින්දා තමයි මෙන්න මේ ක්‍රියාවලියට යන්නේ තරම මායිම් වලින් හොයනවා නම් ලස්සනට ඉහළ මායිමෙන් පහළ මායිම අඩු කරලා ගන්න පුළුවන්. තරම සීමා වලින් හොයනවා නම් ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා එකක් එකතු කරලා ගන්න පුළුවන්. ඕක තමයි කතන්දරය. හරිද? ඊට පස්සේ
අපි ගානකට යමු. ගානක් තියනවා මෙන්න මෙහෙම. පන්ති ප්‍රාන්තර ටිකක් දීලා මේකේ සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. 9 4 3 9 මේ පන්ති ප්‍රාන්තරයේ අතරේ දත්ත 9ක් තියෙනවා. ඒකනේ මේකේ තේරුම. මේ පන්ති ප්‍රාන්තරයේ අතරේ දත්ත 4ක් තියෙනවා. මෙන්න මේකේ මධ්‍යණය හොයන්න තමයි අපි හදන්නේ. මේකෙදි අලුතෙන් තීරු දෙකක් ගහගන්න වෙනවා. ඒකේ පළවෙනි තීරුව තමයි පන්ති ලකුණ තීරුව. පන්ති ලකුණ කියන්නේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය. පන්ති ලකුණ සමානයි මේකේ මැද අගය. ඒක අපි ගන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා. මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා. පළවෙනි එක ගත්තොත් 38 ධන 40 බෙදීම 2. 4 7 78 බෙදීම 2. එහෙනම් උත්තරේ එනවා 39යි කියලා. එහෙනම් මේකේ පන්ති ලකුණ 39යි. මේක පන්ති වර්ග ටික පන්ති ලකුණු ටික හදාගෙන යන්න ඕනේ. එහෙම හදාගෙන ගියාම 41යි 43යි මැද 42යි. මේක නම් ලේසි. 45යි 48යි 51යි 54යි 57යි 60යි 63යි. හරි. පන්ති ලකුණ තීරුව ගත්තට පස්සේ හරි අපි දන්නේ නැහැනේ දත්ත මොනවාද කියලා. ඒකයි මේ පන්ති ලකුණ කියලා එක්කෙනෙක්ව ගන්න. 38 30 44 සමහර විට 39වම 9ක් තියෙන්න පුළුවන්. නේ? නැත්නම් 38 ඒවා 4යි 39 ඒවා 4යි 40 ඒවා 1යි. කොහොම තියෙන්න පුළුවන්. හරියටම දන්නේ තමයි මැද අගයක් අරන් මධ්‍යණයක් ගන්න. ඊට පස්සේ අලුතෙන් මෙන්න මේවයි ගණන්වල තීරු දෙකක් ගහ ගන්න ඕනේ. තීරු දෙක තමයි මේ. එහෙනම් mi ගහගත්තා ඊට පස්සේ mi fi කියලා තීරුවක් ගහ ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ ගුණිතය. 9 වැඩි කිරීම 39. උත්තරේ එනවා 351යි. තාම තේරුම් ගන්න හදාගන්න. හරි. ඊට පස්සේ 42 වැඩි කිරීම 4 වෙනවා 168යි. 135යි 144යි 459යි 162යි 171යි 180යි වෙලා යන හින්දා මේවා ලැබෙන්නේ මේ දෙන්න ගුණ කරලා 180යි 189යි කියලා එනවා. මෙහෙම මේ ටික ආවට පස්සේ අපිට සිග්මා MI FI කියලා තීරුවක් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා සිග්මා කියන එකේ තේරුම. හරිද? සිග්මා කියන එකේ තේරුම අපි දන්නවා එකතුවක්. එහෙනම් සිග්මා MI FI කියන එකේ තේරුම මෙන්න මේ දත්ත සෙට් එකේ එකතුව. එහෙනම් අපි සිග්මා MI FI කියලා තීරුවක් ගන්නවා. ඒ කියන්නේ මේ ටිකේ එකතුව සිග්මා MI FI ඔයගොල්ලෝ හදුවොත් එන්න ඕනේ 1959ක්. 1959. ඊට පස්සේ සිග්මා fi තීරුවට සුපුරුදු විදිහට යන්න ඕනේ. සිග්මා fi මේක හැරෙන්න අපි ගත්තේ කීයද? 40යි. 40යි මේක එකතු කරපුවාම 40ක් එනවා. සමානයි 40යි කියලා එනවා. ඔය ටික තමයි අපිට මෙන්න මේ හදාගෙන ගන්න ඕන දත්ත ටික. මේක පටලවගෙන ගන්න එපා. සිග්මා mi ගෙන් වැඩක් නැහැ. සිග්මා mi ගෙන් වැඩක් නැහැ. හරිද? එහෙනම් මෙන්න මේ දෙන්න ගත්තට පස්සේ අපිට මධ්‍යයෙන් ලියන්න පුළුවන් x බා සමානයි සිග්මා mi fi බෙදීම සිග්මා fi කියලා. 1959 40න් බෙදුවොත් උත්තරේ එනවා 1959 බෙදනවා 40න් උත්තරේ එනවා 48.975. හරි. එහෙනම් මේ සමූහිත දත්ත ව්‍යාප්තියක මධ්‍යණය හොයන්නේ පන්ති ලකුණ තීරුවක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ පන්ති ලකුණ සංඛ්‍යාවෙන් ගුණ කරලා අලුත් තීරුවක් ගහ ගන්න ඕනේ. මේ තීරු දෙක ගහගත්තාට පස්සේ mi fi තීරුවේ එකතුව ගන්න ඕනේ. සංඛ්‍යාත තීරුවේ එකතුව ගන්න ඕනේ. ඊට පස්සේ x බාර් කියන්නේ මධ්‍යණය සිග්මා mi fi බෙදීම සිග්මා fi උත්තරයකට යන්න පුළුවන්. මේකේ තියෙන්නේ සුළු කිරීම. හරිද? සුළු කිරීම තියෙන්නේ.
ඊළඟ උදාහරණය මු දැන් ඊට පස්සේ එන්න පුළුවන් කොහොමද? උපකල්පිත මධ්‍යයනේ. බලමු. හරි ඊළඟ උදාහරණ ගානෙන් අපි කතා කරන්න හදන්නේ පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයනය උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් හොයන හැටි. උපකල්පිත මධ්‍යයනය ඇසුරෙන් හොයන හැටි. ගානකින් කියලා දෙන්නම් කට්ටිය සමීකරණය ගන්නවා. හරිද? ඉගෙන ගත්ත ටිකමයි සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන තියෙන ටිකමයි මේ. හරිද? ඉන්න ගැටලුවක් කරගන්න එපා. පියවර ටික විතරක් මම කියන්නම්. මේකෙදි පන්ති ප්‍රාන්තර ටිකයි සංඛ්‍යාත ටිකයි තමයි අපිට විභාගෙදී හම්බෙන්නේ. අපි විසින් තීරු තුනක් නිර්මාණය කරගත යුතුයි. අපි බලමු කීයද උපකල්පිත මධ්‍යයනය කියලා ගන්න කියන්නේ 50 52. අපි මෙන්න මේ පන්ති ප්‍රාන්තරය ගමු උපකල්පිත මධ්‍යයනය කියලා. හරිද? එහෙනම් ඉස්සෙල්ලාම මේකේ අපි පන්ති ලකුණ තීරුවක් ගහ ගන්න ඕනේ. පන්ති ලකුණ. ඇයි නැත්නම් මේ උපකල්පිත මධ්‍යයනය අපි අපගමනයක් කියවන්නේ. මෙතන අපගමනයක් හොයාගන්න අමාරුයි. හරිද? එහෙනම් පන්ති ලකුණ තීරුවක් ගහ ගන්න වෙනවා. පන්ති ලකුණ කියන්නේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය මේකේ අර ටිකමයි. 9යි 42යි 45යි 48යි 51යි 54යි 57යි 60යි 63යි. මේ කියන්නේ ඉස්සෙල්ලාම මේ වගේ ගානක් දැක්කොත් ඔයගොල්ලෝ පන්ති ලකුණ තීරුවක් ගහනවා. හරි ඉස්සෙල්ලාම හඳුන ගන්න. සමහරට ගානේ දෙන්න පුළුවන් මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ උපකල්පිත ප්‍රාන්තරයේ විදිහට ගන්න. මේ පන්ති ප්‍රාන්තරයේ පන්ති ලකුණ උපකල්පිත මධ්‍යයන විදිහට ගන්න කියලා. දැන් මම මේක කොටු කරගන්නවා. ඇයි මෙයා තමයි උපකල්පිත පන්ති ලකුණ වෙන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ හින්දා. එහෙනම් මෙයාට සාපේක්ෂව තමයි අපි අපගමනය ලියන්නේ. අපගමනය di x ඍණ a. හරිද? මෙතන හැටියට x නෙමේ මෙයා පන්ති ලකුණනේ. එහෙනම් අපි කියන්නේ m කියලා. දැන් 51 48 48න් 51ක් ඍණ 3යි. මෙයා බිංදුවයි මෙයා ඍණ 3යි. මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඍණ 6යි. ඊට පස්සේ ඍණ 9යි. ඍණ 12යි. අගයන් මේ මම කටපට ගාලා දාන්නේ වෙලාවට තේරුම් ගන්න නැති හින්දා. හරිද? එහෙනම් මෙයා ගත්තේ අපි උපකල්පිත පන්ති ලකුණ මෙයා තමයි එයාට උඩින් ඉන්න එක්කෙනා. මෙයාගෙන් මෙයා කොච්චර වෙනස් වෙනවද කියලා බලලා තමයි මෙතන අපගමන තීරුව ගන්න. හරි එහෙනම් මෙයාගෙන් මෙයා මෙහෙම මෙයාගෙන් මෙයා අඩු කරලා තමයි මේ දත්ත ටික පිළිවෙලට ආවේ. එහෙනම් දැන් මෙයාගෙන් මෙයා 3යි 6යි 9යි 63න් 51ක් 12යි. තීරුව ගත්තට පස්සේ අපි දන්නවා ඊට පස්සේ fi di තීරුවක් ගන්න ඕනේ. fi di තීරුවක්. අපි දන්නවා සංඛ්‍යාතය කියන්නේ fi කියලා මෙයා. හරි. එහෙනම් අවසාන තීරුව වෙන්නේ fi di. ඇයි මේ තමයි කියන්නේ fi di ගන්න. ඒ කියන්නේ මෙයාගේ ගුණිතය ඍණ. ඍණ ධන මෙයා කොහොමද බිඳුවයි? අගයන් ටික ගත්තොත් 9 වරක් 12 108යි ඍණ. මෙයා ඍණ 36යි. මෙයා ඍණ 18යි. මෙයා ඍණ 9යි බිඳුවයි. 9යි 18යි 27යි 36යි. මොනම ගයන් ටික ගන්න. ඊට පස්සේ සුළු කිරීම. මේ ධන ටික වෙනම සුළු කරලා ගන්නවා. ඍණ ටික වෙනම සුළු කරලා ගන්නවා. ඊට මේ දෙකේ සම්පූර්ණ එකතුව තමයි අපි මෙතෙන්ට දාන්නේ සිග්මා fi di කියලා. උත්තරයක් එනවා ඍණ 81ක්. ඍණ 81ක්. ඊට පස්සේ අපි ගන්නේ සංඛ්‍යාත තීරුව සිග්මා fi. සිග්මා fi යගය 40යි. මෙතන fi බැලලා fi හරි. එහෙනම් මේ දත්ත ටික හදාගන්න තමයි ගානේ අපිට තියෙන්නේ. ඔය ගණනාකාර ටිකෙන් විතරයි මධ්‍යයනය අහන්නේ විභාගෙදී. හරි. එහෙනම් උදාහරණත් එක්ක අන්තිම එක මේ කරා ලස්සන. හරි එහෙනම් මෙයා දන්නවා නම් මධ්‍යයනය කියන්නේ උපකල්පිත මධ්‍යයනය කවුද? ඒ විදිහට ගන්නේ 51. මෙයානේ පන්ති ලකුණ කියන්නේ 51. මෙයා ඍණ. එහෙනම් ඍණ 81 බෙදීම 40 තමයි
මධ්‍යයනය වෙන්නේ සුළු කරපුවම උත්තරේ 48.975යි කියලා එනවා. හරි. ගාන බලා ගන්න. මම හැම වෙලේම මේ જાතිය ගාන දුන්නා තමන් හදන්න ඕන වගු ටික ලිව්වා. එහෙමනේ කරේ. එහෙම කරේ තමන්ට අවබෝධ වෙන්න තමන් දැනගන්න ඕනේ නම් මෙහෙම තිබුණාම මෙහෙමයි. මේ උපකාරිත මධ්‍යයන ආකාරය. හරි. එහෙනම් සරල සූත්‍ර 3-4ක් තියෙන්නේ. ඒ ටික වෙන කරගන්න ලස්සනට මේ ගාන හදන්න. මේ ගාන අතාරින්න එපා. ගණන් පාඩ ටික සාමාන්‍යයෙන් ලේසි. වෙලා චුට්ටක් වෙලා ගියත් ලකුණු ගන්න පුළුවන් අපිට. හරි. මේකේ තව සමුචිත සංඛ්‍යාත ටික තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් සමුචිත සංඛ්‍යාත ටික කරන්න බලාපොරොත්තු වෙනවා. හරියට ටික කරගන්න. මේ සංඛ්‍යාණය ගණන් තියරි පාඩම් කරන්න එපා මොකද? තියරි කියලා පහල කුටි ගන්නෑ. හරිද? හැබැයි අතාරින්නත් එපා. MCQ එකක් තියෙනවනේ. හරි. එහෙනම් පිළිවෙලට ගාන හදාගන්න. අනිත් වීඩියෝ එකෙන් සංඛ්‍යා සමුචිත සංඛ්‍යා වක්‍ර ජාල රේඛ එක හම්බ වෙමු. එහෙනම් සුබ වේවා.